සුබ දවසක් වේවා ප්‍රේක්ෂකයනි. මම කැෂින් පෙරේරා. මම අද ඔයාලා හමුවට ආවේ වීඩියෝ එකක් කරන්න. මම උගන්න කැම්පස් එකේ ස්ටුඩන්ට්ස්ලා කියන්නේ මට කැෂින් සර් කියලා. මම YouTube channel එකක් කරගෙන යනවා. මම තමයි පළමු වරට විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉංජිනේරු විද්‍යාවෙන් සඳහා YouTube channel එක පටන් ගත්ත පළමු පුද්ගලයා ලංකාවේ. එතකොට මම ඒකෙන් කරගෙන යනවා engineering studies වලට. ඒක ඩිප්ලෝමා වෙන්න පුළුවන් නැත්නම් හයි ඩිප්ලෝමා වෙන්න පුළුවන්. දැන් ඩිග්‍රී ස්ටඩීස් වලට වෙන්න පුළුවන්. ඒ ඕනම එකකට engineering mathematics solid mechanics thermodynamics fluid mechanics වගේ subjects වලට මම videos දැනටමත්ම කරලා තිනවා. මම දැනටම videos මගේ videos කරලා දෙන 25ක් කරලා තිනවා. එතකොට මම මේකෙන් කරන යනවා වෙනම සීරීස් එකකුත් the base of all knowledge කියලා. ඒකෙන් දැන් වීඩියෝස් 11ක් විතර කරලා තියෙනවා. තවත් මම සංගීතමය භාවනාව කියලා වීඩියෝ සීරීස් එකකුත් කරගෙන යනවා. ඒකෙත් මම වීඩියෝස් දෙකක් කරලා තියෙනවා. දැන් අද මම කරන්නේ the base of all knowledge කියන වීඩියෝ සීරීස් එකකින් වීඩියෝ එකක්. මම මේ කරන්න අරමුණ වන්නේ ඉගෙනගත්තු ඕනෑම කෙනෙකුට තමුගේ අධ්‍යාත්මය දියුණු කරගන්න. මොකද අධ්‍යාත්මයක් නැතුව මිනිසෙක් වෙන්නේ නැහැ. ඕනෑම ආගමක ජීවත් වෙන මිනිසෙක් වුණත් එයා අධ්‍යාත්මය දියුණු කරතොත් පමණයි මිනිසෙක් වෙන්නේ. විශේෂයෙන්ම උගත්කම ගත්තයින් පස්සේ මිනිසකම් කියනව අතහැරෙනවා. මොකද අද ලෝකේ තියෙන අධ්‍යාපන ක්‍රමයේදී මිනිසකම අතහරින ක්‍රමයක් තමයි අධ්‍යාපනයේ තියෙන්නේ. මිනිසකම් තරම දුරට අතහැරෙනවා. ඒක නිසා මේ මනුෂ්‍යකම ගැන අපි කියන්න තමයි අද මම වීඩියෝ එක කතා කරන්නේ. එතකොට අපි අද විශේෂම අවධානය යොමු කරන්න කල්පනා කරනවා ළමයින් ගැන. ඒතර මම අපේ මේ පල්ලියේ පිටුමත් එක දවසක් කතා කරන අවස්ථාවේදී එතුමා කිව්වා මේ පිටරටවල ළමයින්ට කියන්නේ බේබි කියලා කියන්නේ නැහැ කියලා. පොඩි ළමයිට පවා බේබි කියලා කියන්නේ නැහැ කියලා. ඒ රටවල කියන්නේ කියලා ස්මෝල් පර්සන් කියලා. කුඩා පුද්ගලෙක් කියලා. ඒ කියන්නේ ලෝකේ තේ තරමටම ගිහිල්ලා නරක තත්ත්වයටපත් වෙලා තිනවා. ළමෙක් හැට බාරගන්නේ නැහැ. ළමෙක් පුද්ගලෙක් හැටියට වැඩිහිටියෙක් හැටියට සලකන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එතකොට අපි හැමෝටම මිනිස්සු වුණ හැමෝටම අපිට මතකයි අපිට ළමා කාලයක් තිබුණා. ලදරු අවධියක් තිබුණා. ඊට පස්සේ කුඩා ළමයෙක් හැටියට හිටියා. ඊට පස්සේ පාසල් යන්න පටන් ගත්තා. පාසල් යාම ඉවර කරලා සමහර විශ්වවිද්‍යාලෙන් දැන් මම කතා කරන්නේ ඒ වගේට. ඊට පස්සේ වැඩිහිටියෙක් වුණා. වැඩිහිටියෙක් වෙලා තමුන්ගේ පවුල් වෙන එකක් මොකක් හරි වුණා නොවුණා හරි ඊට පස්සේ රක්ෂාවට ගියා. එතන පළමුව වැදගත් වෙන්නේ මේ ළමා කාලේ. දැන් අද ළමයින්ට තියෙන ප්‍රශ්නේ තමයි ළමයින්ට ළමා කාලයක් නැතිකම. ළමා කාලය යනු කුමක්ද? මුලින්ම ලදරුවෙක් තමුන්ගේ දෙමාපියන් ළඟ හැදෙන වැඩෙනකොට මුලින්ම හඳුනාගන්නේ තමුන්ගේ අම්මාව. තමුන්ගේ අම්මා තමයි තමුන්ගේ පළමු අසල්වැසිය හැටියට දකින්නේ. අම්මා යන හඬ සමහරවිට අම්මා යන වචනේ කියන්න පටන් ගන්නවා. මොකද හේතුව අම්මට විශේෂයෙන්ම බැඳීමක් තියෙනවා ළමයිගේ අම්මගෙන් මව් කිරි බොන නිසා. මව් කිරි බීමෙන් තමයි ළමෙක් මනුෂ්‍ය ගතිගුණ ඇතිවන්නේ. මව් කිරි නොබොන ළමයින්ට මනුෂ්‍ය ගතිගුණ අඩුයි.
කරුණාව කියන එක විශේෂයෙන්ම මව්පිය නොබන අයන්ට කරුණාව කියන එක මනුස්ස කරුණාව දයාව කියන එක ලැබෙන්නේ නැහැ. අපි අහලා තියෙන මැක්බෙත්ගේ කතන්දරෙත් ඒ එක මිනිස්සෙකුට යාට තිබුණේ නැහැ මනුෂ්‍යකම කියලා. මොකද හේතුව එයා ඉපදලා තියෙන්නේ මව් කුසකින් නෙමෙයි. මව් කුසකින් ස්වභාවික විදිහට නෙමෙයි. සත්කමක් කරලා. සිසේරියන් සත්කමක් කරලා. සිසේරියන් සත්කමක් කරපු මිනිස්සෙකුට කරලා ඉපදින මිනිස්සෙකුට කිරි බොන්න හම්බ වෙන්නේ නැහැ අම්මගෙන් වතුරට. මොකද අම්මෙන් කිරි එරෙන්නේ නැහැ ඒ වගේ අයට. අස්වභාවික විදිහට නෙගන්නේ. අම්මා කෙනකින් කිරි බීපු කෙනෙකුට මනුෂ්‍යකම අනිවාර්යයෙන්ම එයාගේ ඇඟ ඇතුලේ තියෙනවා. නමුත් ඒක අමනුෂ්‍ය කරන්නේ ලෝකය. ලෝකේ අවට ඉන්න ජනයා තමයි මේ අමනුෂ්‍ය කරන්නේ. ඒ ජනයා නුගත් වෙන්න පුළුවන්, උගත් වෙන්න පුළුවන්, පෝසත් වෙන්න පුළුවන්, දුප්පත් වෙන්න පුළුවන් මොන જાතික හරි අය ඒ මනුෂ්‍යව අමනුෂ්‍ය කරනවා. එතකොට අද දැන් අපිට ඉස්සර ළමා කාලය කියලා කියන්නේ ඉස්කෝලේ අවුරුදු 6න් ගියා නම් හරි 5න් හරි ගියා නම් ඊට ඉස්සරින් අම්මත් එක්ක තමයි ඉන්නේ. තාත්තා රස්සාවට ගිහලා ගෙදර එනකම් අම්මත් එක්ක ඉන්නේ. මගේ අම්මා නම් ගුරුවරියක් ඉංග්‍රීසි ගුරුවරියක්. නමුත් අම්මා මම තමයි පළවෙනි දරුවා. මම ඉපදෙනකොට අම්මා මාව බලා ගන්න කියලා මගේ යහපත සඳහා කියලා අම්මා ගුරු වෘත්තියෙන් ඉල්ලා අස්වුණා. අම්මගේ සහෝදරිය ගාවත් තිබ්බේ නෑ මාව. මොකද හේතුව අම්මා කිව්වේ පස්සේ කාලෙදී මගේ දරුවා වගේ බලා ගන්න මම වගේ කෙනෙක් වෙන කවුරුත් නෑ. ඔයා වැටුණා නම් මොන හරි වුණා ඔළුව හැප්පුණා නම් සමහර කාට ඔයාලට ඔළුවේ පැත්තක් යන්න පුළුවන්. ඔයාගේ පැත්තක් වැඩ කරන්නේ නැතුව යන්න පුළුවන්. නමුත් මට නෙමෙයි ප්‍රශ්නේ වෙන්නේ ඔයාට පස්සේ කාලේ ප්‍රශ්නේ වෙන්නේ. මටත් යම්කිසි දුකක් විඳිනවා මම ජීවත් වෙන කාලෙදී. නමුත් එහෙම වුණා නම් අද ඔයා කියලා මිනිස්සෙක් නෑ අද. අද මං වගේ මිනිස්සෙක් නැහැ මගේ අම්මා නැත්තම්. මම විතරනේ මගේ සහෝදරියනුත් නෑ අද. මගේ අම්මා නැත්තම් අම්මා ඊතර රැක බලාගෙන හැදුවේ. අම්මා ජොබ් එකකින් අස් වෙලා අන්ත දුක් විඳා එක එක රජයන් පස්සේ ගියා රැකියාව දුන්නේ නැහැ. ඉංග්‍රීසි ගුරුවරියක් මම මේක කියන්න ඕනේ මේ රටේ ගිහිලා තියෙන කල මේ රටට ගිහිලා තියෙන කල ඒ කාලේ ඉංග්‍රීසි ගුරුවරයෙක් කියන්නේ එයා 1940 ගණන් වල ලන්ඩන් O level A level කරපු ඒ කාලේ ලන්ඩන් A level කියලා කියන්නේ දැන් ඩිග්‍රී ලෙවල් උත් යහා. දැන් ඩිග්‍රී ලෙවල් කියලා ගණන් ගන්නේ නැහැ. දැන් ඩිග්‍රී ලෙවල් එක කොහෙවත් ගණන් ගන්නේ නැහැ. ලංකාවේ ගණන් කරද්දී පිටරට ගණන් ගන්නේ නැහැ. මම දන්න තරමින් මට කෙනෙක් කිව්වා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපාධිය ගත්තු දෙදෙනෙක් husband and wife දෙන්න පිටරට USA ගිහිල්ලා පාර අතු ගන්නවා. එක්කෙනෙක් අනිත් එක්කෙනා පාරේ බඩු විකුණනවා. ඔන්න ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල උපාධියට පිටරට තියෙන තැන. එකක් ලංකාවේ ඉංග්‍රීසි knowledge එක බොහොම අඩුයි. බොහොම අඩුයි ඉංග්‍රීසි knowledge එක. තව විශ්වවිද්‍යාලවල ඔය ප්‍රතුරදී අදගත්තු කට්ටිය උගන්වනවා ළමයින්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න එපා, ගණිතය ඉගෙන ගන්න එපා කියලා. උන්ගේ තියෙන පිස්සු මනස්ගත වලට. ඉංග්‍රීසි තවත් ඉගෙන ගන්න එපා කියලා කියනවා විශ්වවිද්‍යාලවල. අපේ ඉංජිනේරු විද්‍යාව උගන්වන්නේ ඉංග්‍රීසි උගන්වන්නේ. මෙඩිසින් උගන්වන්නේ ඉංග්‍රීසි වලින්. අනිත් සමහර විෂයන් ධාරාවල් උගන්වන්නේ ඉංග්‍රීසි වලින්. සමහරක සිංහලෙන් ඉගෙනනවා. සිංහලෙන් ඉගෙනනතු මිනිස්සුෙකුට කවදාවත් පිටරට ගිහලා පිටරට මොනේ උපාධියක්වත් පිළිගන්නේ නැහැ. මම දන්නේ මේ මිනිස්සු මොනවා ඉගෙන ගත්තෝ ඇයිද කියලා. නමුත් ලංකාවේ අධ්‍යාපනය ගණන් ගන්නේ නැහැ පිටරට වල. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒක කාලයක් තිබුණා 1980 ගණන් වල ඔය කාලයක් තිබුණා. මට මතක නැහැ හරියට මොකද කාලෙද කියලා. ඒ කාලේ ලෝකෙම හොඳ තුන්වෙනි තැන ලංකාවේ හිටියා. ජපානයට පස්සේ දැන් ලංකාවේ ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ අධ්‍යාපනයේ බල්ලට යහ ගිහිල්ලා. බල්ලට කියලා කියන්න බෑ. මම නම් කියන්නේ යකාට යහ ගිහිල්ලා. බල්ලා කියන්නේ සතෙක්. දෙවියන් වහන්සේ මාපු සතෙක්. ඒ බල්ලට යම් කිසි තත්ත්වයක් තියෙනවා. යක්ෂයා තමයි අන්තිම තත්ත්වයේ මිනිස්යාගේ තියෙන යක්ෂයට තැහැන් ගියේ. ඉංග්‍රීසි ගන්න දෙයක් නැහැ ඉංග්‍රීසි නම්. ඉංග්‍රීසි knowledge එක බිඳුවයි. ඔය සමහරක් මම දකිනවා ටෙලිවිෂන් එකේ ඇවිල්ලා කතා කරනවා සමහරක් ඔය ලොකු උගත්තු පවා. සමහර දොස්තර මහතුරු පවා. එක්කෙනේ දොස්තර මහත්තයෙක් කිව්වා ලොක් කියන එකට ලොක් කියලා කිව්වා ලොක් වෙනවා. ලොක් වෙනවා. ඒ ඕ සද්දේ තාම අතහැරගන්න බෑනේ අපේ සිංහල ජාතියට. මම මේ සිංහලෙක් නිසා කියන්නේ සිංහල ජාතියට තාම මේක අතහැරගන්න බෑ. ලොක් ඔක් 40ට කියන්නේ 40 කියලා. 40ට කියන්නේ 40 ඉංග්‍රීසියෙන් කියන්නේ. 40ට කියන්නේ 40 කියලා. 40ට 40 කියනවා.
එතකොට අපි 14ට කියන්නේ 14 කියලා. ඒකට 14 කියනවා. 14 4 හොඳට කට ඇරලා කියනවා. ඒවට නම් ආ කියන සද්ද කියන්න පුළුවන්. කැතකම කියලා කියන්නේ. මම කියන්නේ මේ අපේ ජාතිය හැදෙන හුඟක් දේවල් තියෙනවා. ඒව හැදෙන්නේ නැහැ. අනේ මන්ද හදන්න බෑ. ඉතින් ඒව හැදෙන්නේ අර වගේ තමයි ගිහිල්ලා ඉතින් අර පාරවල් පිහින් යන පිටරට වලට ගිහින් පාරවල් පිහින් යනවා. ඉංග්‍රීසි නැති කරගත්තා. අපේ අම්මා ඒ කාලේ තිබිච්ච ආණ්ඩුව තියෙන කාලේ මම කියන්නේ ඒ කාලේ තිබිච්ච ආණ්ඩුව මොකද්ද කියලා? ඒ කාලේ තිබිච්ච ආණ්ඩුව තියෙන කාලේ අපේ අම්මා ගියා. තාත්තා කිව්වා අපි අහවල් පක්ෂේ නිසා අපිට මේ ආණ්ඩුවෙන් තැනක් නැහැ. තැන දුන්නේ නැහැ. කැපුවා කියලා. තාත්තා එහෙම පක්ෂයක් බලන වැඩ කරපු නිසා මේ ඡන්දේ දාන සාමාන්‍ය පක්ෂයක් තිබුණා. නමුත් මේ ඡන්දේ බලන වැඩ කරන කට්ටිය නෙමෙයි. ඡන්දයක් එනවා කියලා දානවා. මම නම් දැත්තටම ඉන්න ඡන්දේ දාන්න යන්නේ නැහැ කොහටවත්. දාලා තේරුම නැහැ. ඡන්දේ දානවා තමයි දානවා මගේ මේක ආරක්ෂා කරන්න. මගේ පුරසිභාවය ආරක්ෂා කරන්න මම ඡන්දේ දානවා. එච්චරයි. දාන්නේ කොහටද කියලා මම දන්නෙත් නැහැ. ඇස් දෙක වහලා ඔය ඕනි කෙනෙකුට ගිය දෙන් කියලා දානවා. වැඩක් නැහැ. ඡන්දේ දාන්න. මොකද හේතුව මේ ඉංග්‍රීසි ගුරුවරිය අනේ මේ ඉංග්‍රීසි ගුරුවරිය ඒ කාලේ ඉංග්‍රීසි සුද්ධියන්ගෙන් ගෙනගත්තු කට්ටිය වගේ අය ලන්ඩන් ඒ ලෙවල් කරයි කියලා කියන්නේ ලන්ඩන් ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකෙන් දුන්නේ ඒ ලෙවල් සර්ටිෆිකේට් එක යාට. දැන් අවුරුදු 15ක් ඉංග්‍රීසි ඉගෙනුවා. යාට ඒ පත්වීම හදාගෙන ඉවරනේ පස්සේ යාට හිතපුවම මෙයා මේකෙන් නොදන්නවා හිටියා මාව බලා හදිසියෙන් මාව බලා ගන්න උනා. ඊට පස්සේ ආයෙ ඉල්ලන්නේ ගිය වෙලාවේ ඒ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හිටපු හිවලෙක් යක්ෂ හිවලෙක් මං කියන්නේ හිවල කියන සතෙක් යක්ෂ හිවලෙක් කිව්වා මෙහෙම. ඇයි අනේ ඔයා මේ අවුරුදු 50ක් වයස කාලේ ඉංග්‍රීසි ඉල්ලන්නේ උගන්නන්නේ මේ අවුරුදු 25 කෙල්ලෝ ඉන්නවනේ අනේ ඉංග්‍රීසි උගන්නන්න. අවුරුදු 25 කෙල්ලෝ අද ඉංග්‍රීසි උගන්නන රට ගිහිල්ලා තියෙන තත්ත්වය. අපේ දැන් ඉන්න ජනාධිපතිතුමා වත්මන් ජනාධිපතිතුමාට තේරෙන්නේ දැන් රටේ තියෙන ඉංග්‍රීසි තත්ත්වය කොහොමද කියලා. ඒ ඉන්න ඉංග්‍රීසි උගත් උපාධිධාරී කෙනෙක් PhD එකක් තියෙන සයිස් එකේ තිබිච්ච ධර්මයක් තිබිච්ච ඒ ගුරුවරියව අයින් කර දමලා මේ කුපාඩි ගතිගුණ තියෙන ඉංග්‍රීසි O level පාස් නැති අයට දුන්නා පත්වීම. ඉතින් අද මේ රටේ මේ ගිලද හෙන ගහලා ගිලින් තියෙන තත්ත්වයක නෙමෙයි. ඒක තමයි මේ හේතුව. දැන් අදට මටත් කරලා තියෙන එක තමයි මටත් ඒ වගේ සැලකීමක් කරලා තියෙනවා. මමත් හරීම මේ කනස්සල්ලෙන් ජීවත් වෙන්නේ මේ රටේ. ජීවත් වුණාට හොඳයි මේ පිටරට ගියා නම් හොඳයි කියලා මම හිතනවා. මම ඇත්තටම මේ රටේ ජීවත් වෙන්න බලාපොරොත්තුවක් නැහැ. මම කවදා හරි පිටරට යනවා අනිවාර්යයෙන්ම. මොකද හේතුව මට මේ රටේ ජීවත් වෙන්න වැඩක් නැහැ. මගේ දැනුම මේ රටේ බාරගන්නේ නැහැ. මගේ රටේ බාරගන්න දැනුම මේ ළමයි විතරයි මම නෑ බාරගන්නේ. මම කවදා හරි දවසක මම පිටරට යනවා. මොකද මට වැඩක් නැහැ. මට මේ ජාතිය මේ රට මේ පා වෙලා තියෙන්නේ. මේ රටේ කරන ක්‍රියාදාම හැටියට. අද ළමයින්ට ළමා කාලයක් දෙන්න ගුරුවරු නැහැ. කියන්න කෙනෙක් නැහැ. ඒ තමුගේ වාසිය බඩ මල්ල තමයි ඕන එකෙක් හිතන්නේ. ඕන ගුරුවරයෙක් පවා නැත්තම් ඉන්න ඒ සම්බන්ධ නිලධාරි පවා මහාචාර්ය හරි ආචාර්ය හරි මොකා හරි ආචාර්යා මහාචාර්යා මුනක්චාර්ය හරි මම මේ තරහවට කියන්නේ ඇත්තට කියනවා මට මේ ඔය වාර ළඟදී දැක්කා මට මේ පිටරට උගත් මිනිස්සෙක් කියනවා යා කියන්නේ මේ ලංකාවේ නේ පිටරට වල ඉන්න අයට ගණිතය සම්බන්ධව මුගක් වැරදි තියෙනවා කියලා ඒවා හදන්න නැතුව බොරු කරනවා කියලා සමහර මහාචාර්යවරු. එයා ඒ මහාචාර්යවරුට දොස් කියනවා. මම නම් කියන්නේ ඒ වගේ මහාචාර්යවරු මෙහි නෑ මෙහි ඉන්නේ ඊටට එහායින් જાතිය. CIR CUIT සර්කිට් ලියාගෙන බැරි ඉංජිනේරින් ලෙක්චරර්ස්ලා ඉන්නවා මේ අපේ විශ්වවිද්‍යාල වල. මගේ විශ්වවිද්‍යාලෙ නෙමෙයි. මම විශ්වවිද්‍යාල නම කියන්නේ නෑ. CIR CUIT කියලා සර්කිට් කියලා ලියාගෙන බැරි ඉංජිනේරින් ලෙක්චරර්ස්ලා ඉන්නවා අපේ රටේ විශ්වවිද්‍යාල වල. කොච්චර කැතද බලන්න. ඒක මම දැක්ක ප්‍රසිද්ධ මේ වෙබ්සයිට් එක දාලා තිනවා. ඕක දැක්කම පිටරට සුද්ධ මොනවද හිතන්නේ? අටකොණින් hina වෙනවා. රටේ අධ්‍යාපනය. තවත් එකක් තමයි. අපේ රටේ පෞද්ගලික විශ්වවිද්‍යාල කියලා જાතියක් තියෙනවා. ඕවයි ළමයින්ට උගන්වන්නේ කොහොමද? කිසි දෙයක් උගන්වන්නේ නැහැ. ඒක උගන්වන්න බැරි අයම වර්ගන තියෙනවා. එහෙම නැත්නම් උගන්වන්න පුළුවන් මිනිස්සු උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නැතුව ඒ ළමයින් පාස් කරන්නේ ඔය හොරෙන් සල්ලි අරගෙන සර්ටිෆිකේට් එකක් දීලා අරිනවා. ඒ ළමයි පාස් වෙන්නේ එහෙමයි. අකුරක් දන්නේ නැතුව සර්ටිෆිකේට් එක අතර හම්බ වෙනවා. ළමා කාලයක් නෑ අද ළමයින්ට. දැන් අපි ඒ කාලේ ඉස්කෝලේ යන්නේ ඉස්සරින් අපි ග්‍රේඩ් 1 වලට යන්නේ ඉස්සරින් මට මතකයි අපේ අම්මා මම සෙල්ලම් කරා. මම සෙල්ලම් කරා ගෙදර තනියම සෙල්ලම් කරා. නංගිලා පස්සේ නංගිලත් එක්ක සෙල්ලම් කරා.
ශ්‍රී ලංකාවේ ඉස්කෝලේ යන ඉස්සෙල්ලා මට මතකයි අම්මා ගෙන දුන්නා තාත්තට කියලා ගුණසේන පොත් සාප්පුවෙන් අයන පොත සිංහල හෝඩි පොත අම්මා එක මට ඉගෙනුවා. අම්මා ටීචර් කෙනෙක්නේ. අම්මා මට ඉගෙනුවා යන්න ඉස්සෙල්ලා ඉස්කෝලේ. ඉස්කෝලේ ගියා. ඕලෙවල් වෙනකන් ඉස්කෝලේට ගියා. කිසිම ටියුෂන් ක්ලාස් කෙනෙක් පටන් ගන්න තිබුණෙත් නැහැ. ඒකා ටියුෂන් ක්ලාස් වලට ගියෙත් නැහැ. මම පටන් ගත්තා කියලා. මම ඕලෙවල් කරන කාලේ තමයි ටියුෂන් ක්ලාස් පටන් ගත්තේ. නමුත් ඒ ටියුෂන් ක්ලාස් වලට මම ඒකවල ගියෙත් නැහැ. මම ඉස්කෝලේ ටීචර්ස්ලාගෙන් අහලා තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඒ ලෙවල් වලින් පස්සේ තමයි ඉතින් ටියුෂන් ක්ලාස් වලට යන්න උනේ. ඒතර ළමයින්ට මේ ටියුෂන් ක්ලාස් එක නිසා ළමා කාලය කියලා නැහැ. ළමයින්ට තනියම හිතන්න, තනියම සෙල්ලම් කරන්න, තනියම දෙයක් ගෙන නිර්මාණයක් කරන්න කාලයක් නෑ ළමයිකට. ළමා කාලයක් නෑ. ළමයිගේ අතට දෙන ෆෝන් එක දුන්නාන් පස්සේ ඒ අපායට යන දොරටුව. අපේ යන කාලේ ෆෝන් තිබුණෙත් නෑනේ. මට මතකයි අපේ ළමට ටෙලිවිෂන් එකක් තිබුණෙත් නෑ. අපේ රේඩියෝ එකක් තිබුණා. පොඩි රේඩියෝ එකක් තිබුණා. පරණ රේඩියෝ එකක්. ඒක අහගෙන තමයි පොඩි මුවන් පැලස්ස ඔය මොනර තැන්න වගේ නාට්‍ය අහනවා රැට. අපේ අම්මලා පාඩම් කරගෙන කියලා බල කරේ නෑ. අපි පාඩම් කරා. හැබැයි මෙහෙමයි එක්සෑම් එකක් තියදී ඉස්සරින් ගන්නවා අතට පොත අරගෙන ටොකු ඇන ඇන තමයි දෙන්නේ බේත. කණෙන් අල්ලන්න රෑ 1 2 වෙනකම් පාඩම් කියනවා. අම්මා මන් ළඟ හිටගෙන මටත් එහෙමයි නංගිලටත් එහෙමයි. එයා ඉගෙනුවේ එහෙමයි. ඒ ගුරුවරයෙක් නියම ගුරුවරයෙක්. අද මම මේ තැන ඉන්නේ ඉස්කෝලේ ගුරුවරුන්ට වඩා මගේ අම්මා මට උගන්වපු නිසා. ඒ වගේම මගේ තාත්තත් හොඳ ගණිතය සම්බන්ධ දක්ෂයෙක්. ඒ වගේම එයා හොඳ ඉංග්‍රීසි හෙලේ ඉංග්‍රීසි වචනයක් ගත්තම මේ ඉංග්‍රීසි වචනේ එයා නිර්වචනය කරනවා වචන 10කට 15කට එහා. එයා ඩික්ෂනරි සරගෙන ඩික්ෂනරි යනකම් එයා කියවනවා ඒක. ඒ වචනේ ඒක තේරුම් කරනවා එයා. එයා එහෙම හරි හැබැයි යාටත් එහෙම යාටත් තැන හම්බුන්නේ නැහැ. මොකද අවංකව ජීවත් වෙච්ච මිනිස්සු අවංක ජීවිත මිනිස්සු ලංකාවේ තැනක් නැහැ. මම මේ බය නැතුව ඒක කියනවා. ලංකාවේ කිසිම තැනක් නැහැ අවංක ජීවිත වෙන මිනිහෙකුට. ඕනනම් ඔප්පු කරලා පෙන්නන්න. ලංකාවේ කිසිම තැනක් නැහැ. දේශපාලකේ තසරණ ඇත්තට මේනවා. අද මහජනයා ඔක්කොම වංකෝ ජීවත් වෙන මහජනයෝ ඉන්නේ. දේශපාලනට මොනවද කරන්න පුළුවන්? බෑනේ මුත් කරන්න බෑ. දේශපාලනයපත් කරන්නේ මහජනයානේ. මහජනයා ඔක්කොම වංකයි. කෙටියෙන් ගන්න පුළුවන් නම් ඔය සර්ටිෆිකේට් සල්ලි දීලා ගන්න පුළුවන්. පුතා දෙන්න ලක්ෂ 5 10 දෙන්න ගන්න පුළුවන් සර්ටිෆිකේට් හාන්න පටගල ගන්න. පුතා යන්න දොස්තර කෙනෙක්ලා යන්න කාවරි මරුවත් කමක් නැහැ. මරුවෙන් පස්සේ කාගේර පිට දාලා බේරෙන්න පුළුවන්. අද හැමෝම එක එක බෝලේ පාස් කරන හිමිසරේ වැඩි නටනවත් එහෙම එන එකට මොකක් හරි කරලා ප්ලෑන් කරලා වැඩ දීලා ඉන්න එකයි තියෙන්නේ පරලෝකෙට යන්නේ. නටාගෙන ඉස්සරහට එන එකට. ඒකනේ ලංකාවේ ක්‍රම. පිටරට වල ඒවට දැනන්නේ. එතකොට අපි ඒක නිසා මේ කුඩා දරුවෙකු අද අපි කුඩා දරුවෝ දෙවෙනි වහන්සේ වෙන ජේසුස් ස්වාමීන් දරුවෝ කිව්වා. කුඩා දරුවෝ උන්වහන්සේලකට අරගෙන ආපු වෙලාවේදී ගෝලේ තරවටු කළා. ඉන්න එපා. ගෝලෙන් ළමයින් අරගෙන ඉන්න එපා මෙතනට කියලා. දෙමු අපි අරගෙන ආවේ දෙවෙනි වහන්සේ ගාවට අරගෙන ආවා. ජේසුස් ස්වාමීන් කියන දෙවෙනි වහන්සේ උන්වහන්සේ ගාවට අරගෙන ආවේ ආශිර්වාද කරගන්න. නමුත් ඒ වෙලාවේදී කිව්වේ මොකද්ද? ගෝලෙක එන්න එපා. අද එහෙමනේ. ලොකු තැන් වලට යන්න බෑනේ. ලොකු තැන් ඒ කාලෙත් ඒවා තිබුණා. ලොකු කෙනෙක් ළඟට යන්න දෙන්නේ නැහැ. පොඩියන්ට සාමාන්‍යයට එන්න දෙන්නේ නැහැ. දැන් මම කියලා තින්නේ මම විශ්වවිද්‍යාලයේ උගන්වන ගුරුවරයෙක් වුණාට මට ඕන කෙනෙක් කියලා හම්බෙන්න පුළුවන් ළමයි. මං කණලායේද මම බොන්නලායේද টয়ලට් එකට ගිහලා අර අනිත් ඕන්ලා කියලා මාව හම්බෙන්න පුළුවන්. টয়ලට් එකට ගිහලා නරකයි නෙන්නේ කැතයි නේ ඒක දකින්නත් යන මිනිස්සුන්ට ඒ අරින්න ඕන්ලා කණලාකට ඇවිල්ලා අහන්න ප්‍රශ්න අහන්න ළමයි ඕන්ලාකට ලෑස්ති. මට වඩා පහලින් ඉන්න ඕනම කෙනෙක්. කුස්සිය අතු ගන්න මිනිහ හරි කමන්නේ ඇවිල්ලා මාත් එක්ක කතා කරන්න ප්‍රශ්නේ. ඔය නිරහංක ඔවා පේන්න කරන දේවල් නෙමෙයි නොපෙන්න කරන ජේසුස්වන්දරුගේ නොපෙන්න කරන්න කියලා. කරන දේ නොපෙන්න කරන්න. මම පේන්න කරනවා නෙමෙයි නොපෙන්න කරනවා. මගේ ජීවිතය හදන්න තියෙන මම එහෙමයි. ඒ ජේසුස්වන්දරුකාට තාපු වෙලාවේදී ඒ ගෝලේ තරවටු කරා. ගෝලේ උන්වහන්සේ වට කරගෙන හිටියා. ළමයිට එන්න දුන්නේ නැහැ. ඊට පස්සේ ජේසුස් කිව්වා ජේසුස් කිව්වා නෑ පොඩි ළමයිට මාව වෙතට එන්න දෙන්න කියලා උන්වහන්සේ ඇකේට ගත්ත එක ළමෙක්ව. අරන් උන්වහන්සේ කිව්වේ මොකද්ද? ස්වර්ග රාජ්‍ය ලැබෙන්නේ මේ වගේ අයන්ට පමණයි. ස්වර්ග රාජ්‍යයට ඇතුළු වෙන්න පුළුවන්. ඒතර ඒ කියන්නේ පුංචි ළමයින්ට විතරද? ලොකු මහ මිනිස්සුන්ට බැරිද? නෑ උන්වහන්සේ කිව්වේ මොකද්ද? වැඩි හිටියොත් මේ වගේ වෙන්න ඕනේ ස්වර්ග රාජ්‍යයට යන්න. ළමා ගතිගුණ. අද ළමයින් තුලත් මගේ ළමා ගතිගුණ නෑ අද. ළමයි තද හැදිලා නරක කළා අම්මා තාත්තට තහන්න නරක කළාද කියන්නේ. ළමා ගතිගුණ කියන්නේ මොනවද? හරි අවංකයි. කෙලින් කතා කරනවා. ඇත්ත කියනවා බොරු කියන්නේ නැහැ. අද ඇත්ත කියන බොරු කියන උගන්වන්නේ මේ පොඩි කාලේම ඉස්කෝලේ එක දාගෙන ගියාම මේ බොරු
සම්පාරේ ඔක්කොම ගන්නවා අම්මා තාත්තා දෙන්න. මේක මෙහෙම කියපන් මේක මෙහෙම කියපන්. ළමයින්ට බොරු කියන්න ගන්න. ඒතර මම ඊයේ දැක්කා මේ එක රූපවාහිනී වැඩසටහනක එක මහත්මයෙක් කියනවා මේ ඔය රත ගැන මේ රේස් යන එකක් ගැන තමයි මේ මහත්තයා කිව්වේ. මොකක්ද දෙන්න තියෙන ඔබ දෙන කියලා ඇහුවම මේ වෙනවන්ස එයා කිව්වේ අද ළමයින්ට හරි දේ කියලා දෙන්න ඕනේ. කොහෙද ළමයින්ට හරි දේ කියලා දෙන්න අම්මලා තාත්තලා කියනවා ඔය වාහන මුකුත් නැහැ පැනපන් කියලා. ඔය පැනපන් කියලා. ඒ මනුස්සයා හරි හොඳ දෙයක් කිව්වේ එතනදී. අද එහෙම කතා කරන මිනිස්සු වල අඩුයි. මමත් දැක්කා. මමත් ඉස්කෝලේ යන කාලේ අපේ අම්මලා තාත්තලා මන්දර කිව්වා ඒ කතාව දැක්කේ යන් දැක්කේ. ටීචර් කෙනෙක් බස් එකේ නැගිටින ළමයි තෙරපන් නැගිටින තෙරපන් තෙරපන් තල්ලු කරන නගින්න. ටීචර් කෙනෙක් කියන්නේ තල්ලු කරන නගින්නද? ළමයිනේ යහටලා ඉන්නේ බස් එකේ යන්නේ ඊළඟ බස් එක යන්නේ. නැත්නම් ටීචර් පැනලා කියන්නේ අනේ මිනිස්සුන්ට කියන අනේ මොකද අනේ මේ ළමයිම තෙරපන්නේ ඕගොල්ලෝ මේ ළමයි නේද ළමයි කැකුළු නේද කියලා කියන්න එපා. මල් කැකුළු නේ. මල් කැකුළු නෙමෙයි වෙන මේ උන්ට මතක් වෙන්නේ යරයන්ට මතක් වෙන්නේ අර රා මලේ කැකුළු ටික තමයි මතක් වෙන්නේ. ඒක මතක් වෙනවා ඒලාට. ඉතින් කුඩා දරුවෙකු වන්න ආසයි මටත් සමිඳුනි. ඔබගේ ඇකයේ මටත් අවසර දෙන්න සමිඳුනි ඉන්න ඔබ තුරුලේ කුඩා දරුවෙකුසේ. උන්වහන්සේ කිව්වේ කුඩා දරුවන්ව විනාශ කරන අයට දෙන්න තියෙන දඬුවම බෙල්ලේ ලොකු කළු ගලක් කැට ගහලා මූදට තල්ලු කරලා. ඇයි බෙල්ලේක ලොකු කළු ගලක් කැට ගහලා මූදට තල්ලු කරලා දාන්නේ? ආකිමිඩිස් නියමය අනුව ඒක කඩාන බහිනවා පල්ලෙහාට. ආයේ ඒක ඉපිලිමට සමාන උඩුගුඩු තුරපුවා දෙන්න බෑ. පල්ලෙහා මූදු පතුල යනකම් බහින. ඒතර අර ගැටි ගහිච්ච එකත් යනවා මූදු පතුල යනකම් පරලෝකයට යනකම්. දිව්‍ය ලෝකයක් නෑ යන්නේ අපායට. ඉතින් ඒක නිසා තමයි දෙවියන් වහන්සේම කතාවක් කිව්වේ. ඒ තරම් දෙයක් බාලයින්ට දැන දෙන්න. බාලයින්ට කියලා කියන්නේ එතනදී තවත් අදහසක් තියෙනවා. දෙවියන් වහන්සේගේ බාලයින් කියලා කියේ පුංචි ළමයින්ට පමණක් නෙමෙයි. පුංචි ළමයින් වගේ හැසිරෙන අයන්ට. පුංචි ළමයින් ගතිගුණ තියෙන මිනිස්සුන්ට ලොකු මිනිස්සුන්ට උනා. අවංකව කතා කරන කෙනෙකුට දැන දෙන්නේ නැත්තම් අවංකව කතා කරන මිනිස්සු මරනවා නම් කවුරු හරි එයාට හිමි අන්න ඒ දඬුවම තමයි. බෙල්ලේ ලොකු කළු ගලකට ගහලා දානවා මූදට. ඒක දාන්න අපි මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒක දාන්නේ දෙවියන් වහන්සේ දායි ආවල්ලා. දෙවියන් වහන්සේ ක්‍රියාකාරීත්වය බොහොම හිමින්. ඒව කාටවත් හිතන්න බෑ. ඔය දෙයියෝ නැහැ කියලා පෙන්වන්න නෙවෙයි හැමෝම හදන්නේ. ඔය එක එක තැන්වල මේ බෝම්බ ගහලා මිනි මරලා ඒක පෙන්වන්න හදන්නේ මේ දෙයියෝ නැහැ කියලා. දෙයියෝ නැහැ. එහෙමනේ පෙන්වන්න හදන්නේ. උන්ගේ හිතේ මේ දෙයියෝ උන් කියන විදිහට කුලප් වෙලා ඉස්සරහට එයි කියලා. දෙයියෝ කියන්නේ එහෙම කුලප් වෙලා ඉස්සරහට එනවා කියලා හිතන්න. උන්ගේ මනස ක්‍රියාකාරීත්වයට වැඩ කරවන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත දිනන විතරයි දෙවියන් වහන්සේ ඕකේ කරු විතරයි ඒ උන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය උන්ගේ ශරීරයේ හැම මේ සෛලයක්ම ක්‍රියා කරන්නේ. උන්ගේ නෙමෙයි කාගේවත් සෛල ක්‍රියා කරන දෙවියන් වහන්සේගේ උන්වහන්සේගේ මනසෙන් දෙන මේ ඕකේක මත මතක තියාගන්න ඕනේ. මිනිසයා හෝ සත්‍ය සියලු සත්‍ය ඕනම සත්‍ය. නරකාදී සත්‍ය තුල පවා දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය තියෙනවා. නරකාදී අපායේ ඉන්නේ කාට දඬුවම් ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය මත. ඒක මතක තියාගන්න. අපායේ ඉන්නේ කාට ඕන විදිහට දඟල එතන දඬුවම් දෙන්න බෑ. දෙවියන් වහන්සේ දීලා තිනවා යම් කිසි සිස්ටම් එකක් හදලා තිනවා. ඒ අපායේ ඉන්නේ කාට ඒක සුපර්වයිස් කරන්න දීලා තියෙනවා. සුපර්වයිසර්ස්ලා ඉන්නේ සාමාන්‍යයෙන් ඉංජිනේරින් සයිට්ස් වල අන්න ඒ වගේ. අපායේ ඒකට තියෙන ඒ තත්ත්වය. දෙවෙනි වාස් තමයි චීෆ් එන්ජිනියර් වගේ. චීෆ් IT එන්ජිනියර්. ඉතින් ඒක නිසා බලමු ඊර්ෂ්‍යාවෙන් මානෙන් හිස උදුම්මා නොගනී දරුවෝ. සත්‍ය සෑම විට කතා කරනට මැලි කමක් නැහැ කුඩා දරුවෝ. අපේ අම්මයි තාත්තත් හරියටම කුඩා දරුවෝ වගේ තමයි ජීවත් වුනේ. සත්‍ය විදිහට කරා. අසත්‍ය විදිහට දැක්කා. මමත් එහෙම තමයි. මගේ පවුලේ තියෙන නංගිත් එහෙම තමයි. එතකොට ඒ වගේ තමයි අපි සත්‍ය කතා කරන්න බය වෙන්නේ දෙවියන් වහන්සේ තුල. දෙවියන් වහන්සේ මේ කියන්නේ මම නෙමෙයි මේ කතා කරන්නේ මාතුලින් කතා කරන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේගේ වචනේ මේ කියන්නේ ඒ වචනේ අහන එක නහන එක ඔබගේ කැමැත්ත.
අපි හොඳින් කල්පනා කර බැලුවොත් එහෙම මේ ලෝකේ දිහා මේ ලෝකේ සමන්විත වන්නේ මනුෂ්‍ය සහ අනිකුත් ජීවීන් කිව්වම සත්වයන් සහ ශාක සහ පණ නැති දේවල්. පණ නැති දේවල් කිව්වම පාෂාණ පස් වගේ. එතකොට අපේ ලෝකේ මේ ලෝකෙන් පිට අපි විශ්වය කියලා කියනවා. එතකොට අපි මේ සියලුම දේවල් දෙවියන් වහන්සේගේ ගුණ වඩනවා. හැබැයි මිනිසයා හැර අනිත් සියලුම දේවල් දෙවියන් වහන්සේගේ ගුණ වඩනවා. ඒක අපිට පේනවා. කුරුල්ලෝ ලස්සනට ගීත කියනවා. ස්වභාව ධර්මයේ තිබෙන ස්වභාව ධර්මය කියලා කියන වටින්නෙත් නෑ. ඔකට ස්වභාව ධර්මය කියන්නේ ස්වභාව. ඉබේ ධර්මය. ඔක මේ මම හිතන්නේ බෞද්ධ ආගමෙන් හැදිච්ච එකක් වෙන්න තියෙන වචනේ මම හිතන්නේ. ඔක ස්වභාව ධර්මය කියන මම කැමතිත් නෑ කියන්නේ. ඔය ස්වභාව ධර්මය. ඔක දේව භාව ධර්මය කියලා තමයි කියන්නේ. මොකද මේ දෙවියන් වහන්සේ හදපු දේවල්. ඉබේ ඇතිච්ච දේවල් නෙමෙයි. ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය කියන්නේ ස්වභාව. ඉබේ ඇතිච්ච භවයක් ධර්මය. ඒක ධර්මය කියලා. එහෙම කියන්න බෑ. මේක ස්වභාව ධර්මය කියන්න බෑ මේක. මේක දෙවියන් වහන්සේගේ දේව භාව ධර්මය කියලා. දෙවියන් වහන්සේ හදපු දේවල්. ඒ උන්වහන්සේ හදපු දේවල් වලින් සියලුම දේවල් උන්වහන්සේගේ ගුණ වඩනවා. ඒ උන්වහන්සේ කියලා තියෙනවා. බලන්න මේ කෙතේ මානෙ බලන්න. ඒවා කොච්චර ලස්සනද දැක්කම. ඇසට කොච්චර ප්‍රියද. නමුත් ඒක ඉබේ ඒක හදාගත්තේ නෑනේ. ඒක තමුන් ගිහිලා අර විලාසිත දාගත්තේ නෑනේ. අපි ඇඳුම් අඳිනවා වගේ. ඒ දෙවියන් වහන්සේගේ ලස්සන පෙන්වන ලෝකෙට පෙන්ලා දෙවියන් වහන්සේට ප්‍රශංසාවක් එක්ක. අහස ඔබේ මහිමේ පළ කරයි දෙවියනි. අහස කියලා කියන්නේ මුළු විශ්වය. ගුවන් සතද අත්කම් එතුමන්ගේ වනන්නේ. එතකොට මේ සියලුම දේවල් දෙවියන් වහන්සේට යටයි. මම මේ ඊයේ පෙරේද කල්පනා කරු දේවල් තමයි දැන් අපේ විද්‍යාඥයෝ කියනවනේ අපේ ලංකාවේ විතර නේ පිටරටවල විද්‍යාඥයෝ බව කියනවා අපි ඉන්නේ ක්ෂීරපතයක තවත් තියෙනවා ඒ වගේ ග්‍රහ මණ්ඩල ගොඩක් ක්ෂීරපත ගොඩක් ඒ ක්ෂීරපත වගේ ග්‍රහ මණ්ඩල ගොඩක් තියෙනවා. නමුත් මේවා අපි දැක්කට අපි ඒවා අපිට පෙනෙනවනේ ඔය ග්‍රහලෝක මේ අන්විෂ වලින් දුරේක්ෂ වලින් අන්විෂින් බලන්න දුරේක්ෂ වලින්. ඒතර මේ පෙනුන පළියට අපිට විශ්වාස කරන්න පුළුවන් දේවල් තියෙනවා කියලා එතන. මිනිස් ඇසට පේන සෑම දෙයක්ම සත්‍ය නොවේ. නොපෙනෙන දේවල් සත්‍යතාවන් තියෙනවා. පළමු එක තමයි දෙවියන් වහන්සේ. නොපෙනෙන එක දෙයක් තියෙනවා. ප්‍රධානම දේ දෙවියන් වහන්සේ පෙනෙන්නේ නැහැ.
නමුත් දෙවියන් වහන්සේ පෙනෙනවා අපිට මේ උන්වහන්සේගේ මැවීම තුලින්. නමුත් මේ සියලුම දේවල් දෙවියන් වහන්සේගේ ගුණ වඩනවා. ඒවා තියෙනවද ඇත්තට මේ තැන්? ගිහිල්ලා බලන්න දේවල්. ආලෝක වර්ෂ ගණන් දුර තියතම උන්වහන්සේ මාවලා තියෙනවා. ආලෝක වර්ෂ ගණන් කියලා කියන්නේ ආලෝකයේ වර්ෂයට ගමන් කරන දුර. ආලෝකයේ තත්පරයට යනවා 3.10 කිලෝමීටර මීටර. 3.10 පහේ බලයක් කිලෝමීටර. තත්පරයකට. ඒවට මිනිසුන්ට යන්න බෑ ගියොත් මිනිහාගේ ජීවිතේ යන්නේ මැදක් හරි කාලෙකින් ඉවරයි. ඉතින් විනාශ වෙනවා. එහෙම යන්න බෑ. යන්න බැරි නිසා උන්වහන්සේ ඒවා කියලා තියෙනවා. දැන් සියල්ල දැනගත්තා. මනුෂ්‍යයා කියන්නේ යක්ෂයාට අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ඉපදිච්ච දේවනාසේ මුලින්ම ලෝකේ මවපු දාන ඉඳලා යක්ෂයාට මිනිහා කීකරුණානේ. යක්ෂයන් අහගෙන තමයි මේ විද්‍යාව හදාගෙන ඉන්නේ මෙතන. දේවනාසට ගන්න. ඒක දැනගත්තා. එක දවසක් තව දවසකට දිනකට පණිවිඩ දෙන්නේ. රැයක දැනුම තව රැයකට බෙදා හරින්නේ. දැන් මේ සියල්ලක්ම අපි නිදාගත්තන් පස්සේ මේ ලෝකේ පවතිනවනේ. ඒක දෙවියන් වහන්සේගේ අනපනත් මත උන්වහන්සේ කැමැත්ත මත පවතින්නේ. සමහර කලට නිදාගෙන ඉන්නේ නැද්දිම ලෝකේ විනාශ වෙලා තියෙන්න පුළුවන්. අපි නිදන් ඉන්නේ නැද්දිම අපේ ලෝකේ විනාශ වෙලා තිබෙන්න පුළුවන්. අපේ ලෝකේ කියන්නේ අපේ ජීවිතේ විනාශ වෙලා තියෙන්න පුළුවන්. අපේ ජීවිතේ ඉවරලා තියෙන්න පුළුවන්. එක්ස්පයර් වෙලා තියෙන්න පුළුවන්. ඒ සියල්ලම දෙවියන් වහන්සේ මත සිදු වෙන දේවල්. උඩඟු වනු නොදී ඔබගේ දස්ස රකින්නේ කැටවන්නට ඊට මාව බාර නොදෙන්නේ එවිට දොසින් මිදී ඉන්න මට හැකිවන්නේ තවද මහා බර පාපයෙන් මිදුම ලැබෙන්නේ දෙවියන් වහන්සේක තැනක කියනවා නිශ්ශබ්ද වන්න මා දෙවියන් බව දැනගන්න නිශ්ශබ්ද වන්න ශබ්ද කරන්නේ යක්ෂයා නිශ්ශබ්දව කීකරුව මා දෙවියන් බව දැනගන්න ඔබ හිතාගෙන ඉන්නේ ඔබ දෙවියෝ උණයි කියලා ඔබ දෙවියෝ වෙලා නැහැ ඔබ වෙලා තින්නේ ඕනේ යක්ෂයාගේ පාමුල් ළඟට ඇවිල්ලා ඉතින් ඕන්න වැඩි මුණා ඔබ හොයාගත්ත ආවල් දේවල් හොයාගත්ත මේවා හොයාගත්තා කියලා මොනවත් හොයාගන්න නැහැ බැලුවා. ඔබට මේ මන් ඥානෙ දීලා නැහැ. ඔබට ලෝකේ ජීවත් වෙන්න පමණ ඥානෙ දීලා තියෙනවා.
අපි හැම විටම තමුන්ගේ අම්මට කීකලා ඉන්නෝනේ තමුන්ගේ මව්ට. තමුන්ගේ මව්ගෙන් අහන්න ඕනේ තමුන් කරන්න ඕන මොනවද කියලා. තමුන්ගේ මව්ගෙන් ඉදිරියේ අනාගතය අහනවා නම් තමුන්ට කවදාවත් වර්ධින්නේ නැහැ. අද ළමයි විශේෂයෙන්ම තමුන්ගේ අම්මා තාත්තා කියන දේ අහන්නේ නැහැ. වෙන්නේ නැහැ කියන දේ අහනවා. තමුන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් බෝයිෆ්‍රෙන්ඩ් මොනවද දන්නවද මේ ඊයේ පෙරේදී විදිහට ඇටෙන් පොත්තෙන් ආපු මිනිස්සු. තමුන්ගේ අම්මා තාත්තා කියන දේ පළමුව අසුවේ යුතුයි. මොකද අම්මා තාත්තා තමයි දන්නේ තමුන්ගේ දරුවා තමුන්ගේ ඇඟේ බීජ වලින් ආපු ළමයි. අම්මා තාත්තා දන්නේ. ඒ ළමයිගේ අනාගතය ගැන. ළමයිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් අම්මා තාත්තා සමග කතා කරලා ඒක බේරගන්න පුළුවන්. එතකොට ඒ වගේ අපේ අම්මා, ස්වර්ගීය අම්මා, දේව මව් උන්වහන්සේ වෙත අපි යදිනවා නම් අපිට කවදාකවත් අපේ ජීවිතේ වර්ධින්නේ නැහැ. අපි නිරන්තරයෙන් අපි වැඩක් කරනකොට මම ඉස්සර පොඩි කාලේ ගණිත සම්බන්ධ පරීක්ෂණ කටයුතු කරා පුංචිම කාලේ. මම ගණිතය සම්බන්ධ හරි ආසාවක් තිබුණා. මම ග්‍රේඩ් 6 7 ඉඳලා ඒ ගණිත සම්බන්ධ පරීක්ෂණ කටයුතු කරා. අපේ අම්මා ටීචර් කෙනෙක් ඉංග්‍රීසි මීඩියම් ඉගෙනුවේ. එයා ගණිතෙත් ඉගෙනුවා. මට මතකයි එයා ගාව තිබුණා ලොකු කව කටුවක්. කම්පස් එක ලොකු එකක්. මම ඕකෙන් තමයි අන්තිම පරීක්ෂණ කටයුතු කරේ. ඒක මට හරියන්නේ නැහැ අන්තිමට. ඒකෙන් මම අරගෙන බැලුවා ළඟ ඉඳලා බැලුවොත් කොහෙද දුරක තියෙන වස්තුවක උසම අයින්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා. ඒක මට හරියන්නේ නැහැ.
මම මේ සියලුම ගණිත මම ඒ වගේ හුඟක් සොයා ගැනීම කරලා තියෙනවා. ගණිත සම්බන්ධව දැන් මේ වෙලාවේදී කියන්න වෙලා නැහැ. නමුත් ඒ කරන සියලුම අවස්ථාවලදී මම ඒ ගණිත ක්‍රමය හොයාගත්තයින් පස්සේ මම දෙවෙනි වහන්සේට යාඥා කර කර තමයි මේ ගණිත ක්‍රමය හෙව්වේ හැම එකක්ම. උන්වහන්සේගේ යාඥා උන්වහන්සේගේ ආධාරය ඉල්ලුවා. උන්වහන්සේගෙන් සහ දේවමාතාවන් වහන්සේගෙන්. ඒ ඉල්ලන සෑම අවස්ථාවකදී මට පිට වරසක් ලැබුණා. මම හැම එකක්ම ඇප්ලයි කරලා බැලුවා මේවා හරියනවද කියලා. නැවත නැවත හරියනවද කියලා බැලුවම ඒ හැම අවස්ථාවකදීම උන්වහන්සේ ප්‍රශංසා කරා. දෙවෙනි වහන්සේ ප්‍රශංසා කරා. මේ හැම අවස්ථාවකදී හැම වැඩකදීම අපිට හරියන අවස්ථාවකදී අපි උන්වහන්සේ ප්‍රශංසා කරනවා. අපිට වර්ධින අවස්ථාවකදී ප්‍රශංසා කරනවා. හේතුව අපි දෙවියන් වහන්සේට අපේ අනාගතය බාර දුන්නොත් දෙවියන් වහන්සේ අපිව මඟ පෙන්වනවා. අපිට වර්ධින තැන් වලදී ප්‍රශංසා කරොත් ඒ කියන්නේ උන්වහන්සේ පෙන්වුවොත් අපිට වැරදක් වුණායි කියලා. ඒකත් අපි ලොකු දෙයක්. අපි නිවැරදි මඟ යන්න පෙන්වන ක්‍රමයක් ඒක. ඒකට අපි ප්‍රශංසා කරනවා.
එහෙනම් මම කියපු කාරණා සැලකිලිගෙන විශේෂයෙන්ම කුඩා දරුවෙකු කුඩා දරුවන් වන්න නැත්නම් ඉදිරියට අපිට කුඩා දරුවෝ කවුද වැඩිහිටියෝ කවුද කියලා හොයාගන්න බැරි වෙනවා. ලෝකේ සම්පූර්ණයෙන්ම නරක වෙනවා. දෙවියන් වහන්සේගේ උදහස ආවොත් කුඩා දරුවෝ කවුද වැඩිහිටියෝ කවුද කියලා බලන්නේ නැතුව උන්වහන්සේ සම්පූර්ණයෙන්ම සාප හිරලා සම්පූර්ණයෙන්ම සම්පූර්ණ ජනයා ලෝකෙම විනාශ කර දානවා. ඒක නිසා කුඩා දරුවෝ හිටියොත් අදම ගානේ දෙවියන් වහන්සේ බලයි මේ ජනයා ඉන්නවා කියලා වැඩිහිටියන්ට බේරෙන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඊජිප්තුවේ උන්වහන්සේ ඊජිප්තු රජුරුවන්ගේ නොමනා ක්‍රියා මෝසස් වෙත කරනකොට උන්වහන්සේ අන්තිමට කිව්වේ මොකද්ද මෝසස්ට කියන්න කියලා. ඔබ ওই ක්‍රියාවල් නැවතුනේ නැත්තම් ඔබගේ පුත් කුමරාට පරලෝකයට යන්න වෙයි කියලා. කරලා බලන්න කියලා කිව්වා. අන්තිමට උන්වහන්සේ දුන්නා වේද. දුන්නාන් පස්සේ ඉවසන්න බැරුව ගියා. හද පැලුණා. භයානක ලෙස වෛරය උඩට ගැහුවා. භයානක ඔළුව වෛරය උඩට ගහලා මෝසස්ලගේ කට්ටියම පැන්නුවා පස්සෙන් පැන්නුවා මරන්න. මුන් නිසා තමයි මගේ පුත් කුමරේ නැතුව ගියේ. මෙයාට මේ කරපු අපරාධය මතක නැහැ. යා විතරයි හරි. තමුන් විතරයි හරි අනිත් අය වැරදි. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. ඔය වැරදි කරන හිතන්නේ එහෙමනේ. තමුන් හරි අනිත් අය වැරදි. කතා කරන්නේ තද ලංකාවෙත් එහෙම අය ඉන්නවා. මම කතා කරන කට්ටිය. අනිත් අය වැරදි මම තමයි හරි. ඒගොල්ලෝ බොහොම ඉහළට ඒගොල්ලන්ගේ අතපය දික් කරගෙන එනවා. ලංකාවේ ඉන්න එහෙම කට්ටිය. පිටරටවල එහෙම කට්ටිය වැඩි නෑ. ලංකාවේ එහෙම ඉන්න එහෙම කට්ටිය බොහොම ඉහළට ඉන්නේ. එතකොට මේ වෙච්ච අයන්ට වෙච්ච ඉන්න හිතා මම කියන්නේ. ඒ රජුව පැන්නුවා කට්ටිය මෝසස්ලාගේ කට්ටිය පිටිම පැන්නුවා පස්සෙන්. පැන්නේ කොහෙද? රතු මූදට. මූදට පැන්නා මොකද වෙන්නේ? මූදට පැන්නවා මේක මූදට පයින්න ඕනේ. මූදට පැන්නොත් හරි. නැත්තම් කඩුපාර කාලා මැරෙන්න ඕනේ. කොච්චර මොලේද? මොල සම්පන්න රජුරෝ. මම තමයි ඒගොල්ලන්ගේ හිතන්නේ මගේ බලට වඩා එදයක් නෑ. විනාශෙත් මගේ අතේ. බලමු මෝසස්ගේ දිවිය කොහොමද දිනන්නේ කියලා. දෙවිනාසේ මෝසස්ට කිව්වා ඔබගේ සැරේට දික් කරන්න මූද දෙසට. දික් කරලා කියන්න. මේවා මේ සුරංගන කතාවක් නෙමෙයි. මේවා ඇත්තට වෙච්ච දේවල්. ඔය සුරංගන කතා කරලා කියයි සමහරක් අය ඔය කට්ටිය. සැරේට දික් කරලා මූදට අණ කරන්න මූද දෙබෑ වෙන්න. මූද දෙබෑ වුණා. දැන් යන්න කිව්වා කට්ටියට. මෝසස් පස්සෙන් ගියේ කට්ටියට ජනකායට ඉස්සරහින් යන්න කිව්වා. ජනකාය ඉස්සරහින් ගියා. තමගේ පොරොත් දේශ 10 පැත්තේ දේශයක් තියෙන දෙවිනාස් නියම කරපු. ඒ දේශෙට දැන් යන්නේ. යන්න දෙන්නේ නැති ඉන්නේ වැඩේ කරේ. යනකොට එමුන් යන්න මට දැන් අපිට දැනන්න පුළුවන් නේ. එහෙම හිතන්නේ. උන්ටත් පුළුවන් මටත් පුළුවන්. ඊළඟ උන් කට්ටියත් ආවා. මෝසස් ඒ පැත්තට ගියා. දැන් මේගොල්ලන්ගේ දෙවිනාස් සිද්ධ කරා මේගොල්ලෝ ඉන්නේ. මිනිස්සු යන්නේ පයින්. හිමින් යන්නේ. අඬාගෙන අනේ අපි මරන්නවා මර බයයි තමයි දුවන්නේ. අරුන් එනවා අශ්ව පිටුඩ. අශ්ව රථවල එන්නේ. රජුල අශ්ව රථේ නැගගෙන. මම පුත් කුණා වැරව හිටන් දෙන්නතට අර පාඩම ගන්න. මෝසස්ට පාඩම ගන්න මම හොඳ පාඩම ගන්න තොස ඉතිහාස ගන්න ලියවෙන්නේ. ඉතිහාස ගන්න ලියුණානේ සුද්ධ බයිබලෙ ලියවිලා තියෙන කතාව තමයි. ඊට පස්සේ ඇවිල්ලා පැන්නුවම මෝසස් එහෙට තකරට ගියා. කට්ටිය ඔක්කොම ගිහිල්ලා. දැන් මෝසස් අන කරා. බැහැින්න මූද. කට්ටියම ඇතුළට ඇවිල්ලා රජුරුත් ඇතුළට ඇවිල්ලා මූද වැහුණා. අයියෝ එන උඩ බැලුවා. අම්මෝ අනේ දෙවියෝ ඉන්නවා වගේ නේද? දැන් තමයි තේරුනේ දෙවියෝ ඉන්නගේ. හරක්කු වැඩි ජීවිතේ සමුන් ගන්න උනා. ඔය වැඩි කරන අයන්ට කවදාද ඒක තමයි වෙන්නේ. මතක තියාගන්න දෙවියන් වහන්සේත් එක සෙල්ලම් නෑ. ආසිත එක සෙල්ලම් කරන්න බෑ. සෙල්ලම් කරයි මිනිසුත් එක්ක. අපිත් එක්ක ඕනනම් සෙල්ලම් කරයි. කාත් එක්කත් හරි සෙල්ලම් කරයි. මහජනත් එක්ක සෙල්ලම් කරයි. සත්‍ය කතාව මිනිසුත් එක්ක සෙල්ලම් කරයි. එච්චරයි සෙල්ලම් කරන්න පුළුවන්. දෙවියන් වහන්සේත් එක සෙල්ලම්. දෙවියන් වහන්සේ විනාශ කරන්න කාටවත් බෑනේ. ඔය කිව්වට පුළුවන් දෙවියන් වහන්සේ විනාශ හිතන්න පුළුවන් දකින්නත් පුළුවන්. බෑ හිතන්න බෑ. හැමෝගෙම හුස්ම පොද තියෙන නූල් පොට තියෙන උන්වහන්සේගේ අතේ. එකක් කඩපුවාම ලැප්පු කරලා ඉවරයි. ඊට පස්සේ වැටෙන්නේ නරකයි තමයි. මතකයි. එතකොට කුඩා දරුවන් විනාශ කරන්න බලන්න එපා. කුඩා දරුවෝ වගේ වෙන්න ඕනේ. කුඩා දරුවෝ විතරක් නෙමෙයි මහ මිනිසුත් දරුවෝ වගේ වෙන්න ඕනේ. අවංක වෙන්න ඕනේ. පළමු අවංකකම. සත්‍ය වෙන්න ඕනේ. සත්‍යවාදී වෙන්න ඕනේ. අනේ මම සත්‍යවාදී හරියන කියලා සුදු රෙදි යනකට කහ රෙදි යනකට රතු රෙදි යනකට අනේ මම සත්‍යවාදී බුලින් හරියන්නේ නැහැ. රෙදි නැතුණක් කමන්නේ සත්‍යවාදී ඉන්නව නැහැ ඇති. මොන රෙදි නැතුණක් කමන්නේ සත්‍යවාදී ඉන්නව නේ ඇති. මිනිසුන්ට පුළුවන් මිනිසුන්ට
තමුගේ නිර්වත වහගන්න පුළුවන් මේ ගෝණයක් හරි ගෝණි පඩම්පක් හරි ඇඳගෙන සත්‍යවාදී ජීවිතන මේ ඇති. එන මොකද කියන්නේ? එහෙනම් අදට මම නවතිනවා. මේක දේනාංශ ගන්න කියලා මතක තියාගන්න. දේනාංශ ගන්න මේක මම නවතිනවා. ඔබ සියලු දෙනාට සුබ දේනාංශික දවසක්